අපි පටන් ගමු. අවසානෙට එදා අපි නතර කරේ කොතනින්ද? අපි එනවනේ. සජාන් මල්ලි පොඩ්ඩක් කියන්න මට අවසානට අපි නතර කරේ කොතනද කියලා. කවුද අඩුදාව? කවුරු හරි අඩුයි. සදරු නැද්ද? සදරුත් ඉන්නවා. මිහිනිත් ඉන්නවා, සයනත් ඉන්නවා. කවුද අඩු? ඉන්සර නෑ නේද? ඉන්නකෝ මැසේජ් එකක් දාන්න. Hello sir. Oh man then join. හරි අපි පටන් ගමු. ඔව් මට අඩු කියලා හිතා ගන්න බැරි. ඉතින් කලර්ස් වල පොඩ්ඩක් අවුලක් තියෙනවා මම දන්නවා. පොඩ්ඩක් මම ඒක හදන්නේ. විනාඩියක් දෙන්න මම ඒක හදන්නම්. දැනට අපි මෙහෙම කරමු. ඕකේ. අදට තේරෙනව නේද ටිකක්? එකක් නැහැනේ. අපි අදට මෙහෙම කරමු. පොඩි අවුලක් තියෙනවා කලර්ස් වල. කට්ටියම හරිනේ. පොඩ්ඩක් විලාත් ගියා විනාඩි 15ක් විතරනේ. කොහොමද කියන්නේ?
සවුන්ඩ් එක අඩුයි වගේද? හරි පොඩ්ඩක් ඉන්න. දැන් කොහොමද? තවත් ගොඩක් අඩුයිද? දැන් කොහොමද? දැන් කොහොමද? ඒත් එහෙමද? දැන් හරිද? හරි අපි ඉක්මනට පාඩමට යමු. සයුනි ඉන්නවනේ, සයුනිත් ඉන්නවා, සෙනසුදිත් ඉන්නව නේද? ඒකට මට හිතන්න බැරි කවුද අඩු කියලා. රිතිලුත් ඉන්නවා. අපේ 9 දෙනෙක් ඉන්න බෑ. හරි සජාන් වලිත් ඉන්නවනේ. ඕකේ හරි බලමු අපි. හිතා ගන්න බෑ කවුද අඩු කියලා. අපේ 9ක් ඉන්නව නේද එතන? වන්න හරි. අපි අවසානට නැවැත්වෙමු මල්ලිලා සහ නංගිලා. proteins present in එක නේද? හරි පොඩ්ඩක් මම අද ටිකක් ඉක්මනින් කරගෙන යනවා. මේ පිට වෙලාව ටිකක් ගිහිල්ලා ඉඳලා. එතකොට දැන් ඔන්න මේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ ෆුඩ් ඩයිජෙෂන් ගැන අපි කතා කරලා ඉවර කරන්න යන්න හදන්නේ. එතකොට අපිට මේ එක එක ඕගන් එකෙන් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට සෙක්‍රීට් කරන එන්සයිම්ස් වගේක් තියෙනවා. එක එක ඕගන් එක කියන්නේ පැන්ක්‍රීස් එකේ වෙනම සෙට් එකක් සෙක්‍රීට් කරනවා. ඒත් එක්කම ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ වෙනම සෙට් එකක් සෙක්‍රීට් කරනවා. එතකොට ඒ සෙක්‍රීට් කරන එන්සයිම් වලින් කරන්නේ මොනවද? අවසානට හදන්නේ මොනවද? උන් ඔය කියන කාරණා ටික හදන්න හදන්නේ. හරි. chart එකක් තියෙනවා හදාගන්න. chart එකක් තියෙනවා ගහගන්න. මම ඒක අඳින්නම්. organ, enzyme, substrate and end products. Organ, enzyme, substrate slash end product. Substrate නැත්තම් food හරි end product සම්පූර්ණ ඉඩ අරගෙන මේක අදින්න ඕනේ. හරි. එතකොට පේන්නේ නැද්ද? substrate substrate මේක කියනවා සිංහලෙන් උපස්තරය කියලා. නැත්නම් food. හරි. ඔයාලා මම මේ රූල් ගහන්න යන්නේ ඉරි ගහන්න යන්නේ ඔය නම් මේ chart එකේ කියලා. මෙහෙම ගහන්න. හරි. ඕකේ. අපිට ඕගන් එක තමයි ඉස්සෙල්ලාම තියෙන එක පැන්ක්‍රීස් එකේ. පැන්ක්‍රීස් එකෙන් එනවා මතකද මොකක්ද කිව්වේ? පැන්ක්‍රීස් එකෙන් කිව්වේ trypsin amylase and අනිත් එක මොකද්ද? මොකක්ද අනිත් එක? lipase නේද? trypsin amylase and lipase හරි. හරි ඒ ටික හරි. ඊට පස්සේ trypsin වලින් trypsin ක්‍රියා කරවන්නේ කවුරු මතද? protein products මත. amylase ක්‍රියා කරන්නේ amylase කියන්නේ දැන් enzyme වලින් කරන්නේ මේ මෙව්ව පොඩි පොඩි කොටස් වලට කඩන එක. එතකොට amylase එකකින් කරන්නේ starch කඩන එක. lipase වලින් කරන්නේ මොනවද? lipase වලින් කරන්නේ lipids කඩන එක. lipids කඩනවා. හරි. දැන් protein මේ ටික කැඩුවාට පස්සේ හම්බෙන්නේ මොනවද? මෙතනින් හම්බෙන්නේ කෙලින්ම amino acids වලට නෙමෙයි කඩන්නේ polypeptides වලට කඩනවලු. polypeptides. peptides කියන්නේ මොනවද කියලා කිව්වා. amino වල chain එකක් නේ. ඊට පස්සේ
මෙතනින් කඩනවලු මොනවටද මෝල්ටෝස් වලට. මෝල්ටෝස් වලට. ලිපිඩ්ස් කඩනවලු මතකද 10 වසරේදී ඉගෙන ගත්තා fatty acids and plus glycerol. මේ වගේ තමයි ලිපිඩ්ස් හැදිලා තියෙන්නේ. කොට මේ අහපව fatty acids and glycerol වලට මේක කැඩෙනවලු. මේක එකතු කිරීමේ ලකුණු තියෙන්නේ. ඒක පේන්න ඕන හොඳට. ඊට පස්සේ small intestine එක. මොන pancreas එකෙන් දෙන්නේ ඔව්වා. ඊට පස්සේ small intestine එකෙන් දෙන්නේ ටික බලන්න යන්නේ. small intestine. ඒකේ අපි දන්න එන්සයිම් ටිකක් තියෙන්නේ. ඔන්න දැන් මේ හැදිච්ච මෝල්ටේස් කඩනවා. මෝල්ටෝස් කඩනවා මෝල්ටේස් වලින්. මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් ඊළඟ මොකද්ද? පෙප්ටිඩේස්. ඔයාලට පේනවනේ අවසාන ටික ඔය යන්තම් පේනවනේ. කොට මෝල්ටේස් වලින් මෝල්ටේස් ක්‍රියා කරන්නේ මෝල්ටෝස් මත. මෝල්ටෝස් මත ක්‍රියා කරලා හැදෙනවා මොනවද? ග්ලූකෝස් මොලිකියුල්ස්. ඊට පස්සේ ලැක්ටේස් ක්‍රියා කරන්නේ ලැක්ටෝස් මත. හැදෙනවා ග්ලූකෝස් ප්ලස් මොනවද? ප්ලස් ගැලැක්ටෝස්. සුක්‍රේස් ක්‍රියා කරනවා සුක්‍රෝස් මත. හැදෙනවා ග්ලූකෝස් ප්ලස් මොනවද? මේ ෆ්‍රක්ටෝස් නේ මල්ලි. ඕකේ. පෙප්ටිඩේස් ක්‍රියා කරන්නේ පෙප්ටයිඩ්ස් මත. ඕනේ පොලිපෙප්ටයිඩ්ස් මත. මෙතනින් එන පොලිපෙප්ටයිඩ්ස් ටික ඔන්න ආයෙ කැඩෙනවා මෙතන. හැදෙනවා ඇමයිනෝ ඇසිඩ්ස්. උට අවසාන ටික පේන්නේ නැහැ නේ. පේනවද ඔයාලට? ඕකේ. වම් පැත්තේ මොකද්ද මල්ලි? මේකද? මට තවම පැහැදිලි නෑ මල්ලි. වම් පැත්තේ කිව්වේ පොලිපෙප්ටයිඩ්ස් නේ. හරි. දැන් පේනවද? හරි. පොඩ්ඩක් මේ බෝඩ් එකේ ඊට මදි අපිට ඇත්තටම. මේක අපි ලොකු බෝඩ් එකක් නෙමෙයි. ඒ නිසා පොඩි හවුලක් තියෙන. හරි. මේ ටික ඇඳ ගන්නකො. මේ chart එක අපි ඇඳගමු. ඉක්මන් කරලා. sorry. ටක් වරක් වුණා. ඔයාලට අපැහැදිලි දැන් නෑ නේද මුකුත්? හරි. මට ලියලා ඉවරලා කියන්නනේ. ළමයි හෙට වැඩේට එනවා නේද? හෙට එන්න ඕන වැඩේට. මේ උදේ 9ට තියෙන්නේ. මයින් මේ අර ටික print කරගත්තද ළමයි? නෑ සර්. අයියෝ එතකොට. එහෙනම් A4 ටිකක් ගන්න හොඳ.
ළමයි මේ ඉවරද මේක ඇඳලා නියමයි. ඒකට ෆුඩ් ඩයිජෙෂන් ඉන් ස්මෝල් ඉන්ටෙස්ටයින් කියලා ලියුවේ නෑ නේද උදේ? මට ඒක කියන්න අමතුණා. මොනවද ලියන්න ඉඩක් නැති වෙයිද? ෆුඩ් ඩයිජෙෂන් ඉන් ස්මෝල් ඉන්ටෙස්ටයින් කියලා පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් නම් පැත්තකින් රූලකින්. හොඳයි. හරි. ඕකේ. ඔක තමයි ටිකක් අමාරු එකට තිබ්බේ කතා කරන්න නේ. හරි. උඩ ඔන්න බලන්නකො. අවසානෙට හොඳට ඔයාලට පැහැදිලි ඇති මං හිතන්නේ මේ පැන්ක්‍රීස් එකෙන් කරන ඒවා ටික පැන්ක්‍රීස් එකෙන් භාගයට කඩන්නේ. ප්‍රෝටීන් කඩන්නේ පොලිපෙප්ටයිඩ්ස් වලට. ස්ටාර්ච් කඩන්නේ මෝල්ටෝස් වලට. ලිපිඩ්ස් කඩන්නේ ෆැටි ඇසිඩ්ස් and මේක නම් හොඳටම කැඩෙනවා. කැඩුන්නේ නැතුව භාගයට කඩන්නේ මෙන්න මේ දෙක. මේ. ඒකට මෝල්ටෝස් එහෙම කඩනවා මෝල්ටේස් වලට. මෝල්ටෝස් කඩනවා මෝල්ටේස් වලින් ග්ලූකෝස් වලට. ලැක්ටෝස් කඩනවා මේ glucose plus galactose වල sucrose කඩනවා galactose plus glucose plus fructose මේ polypeptides කඩනවා peptidase වලින් amino acids වලට. දැන් ඔන්න superior කියන්නේ කඩලා තියෙන්නේ. හරි. මේක මම මකන්නම් බෝඩ් එක. මකන්න නේද? ඕකේ හරි. ඒතකොට අවසානයේ බලපුවාම මේවා ටික ඔක්කොම කැඩලා තියෙන්නේ කොහොමද? කාබෝහයිඩ්‍රේට්ස් ටික අර 10 වසරේ අපි ඉගෙන ගත්ත මොනොසැකරයිඩ්ස් වලට ආයේ කැඩිලා. ප්‍රෝටීන්ස් ටික කොහොම හරි පොලිපෙප්ටයිඩ්ස් අරම්මනන් එක්ක ආපහු ඇමයිනෝ ඇසිඩ්ස් වලට කැඩිලා. එතකොට තව මොනවද කැඩලා තියෙන්නේ? තව ලිපිඩ්ස් ටික කැඩලා තිනවා ෆැටි ඇසිඩ්ස් and ග්ලිසරෝල් වලට නේ. හරි. අපි නිකන් මොකක්ද සමරි එකක් වගේ සටපට ගා දාගමු. ලියාගමු. එහෙම නිකන්. carbohydrates. carbohydrates කැඩලා තියෙන්නේ කොහමද? monosaccharides වලට. මොනවද monosaccharides ටික? නිකන් පටපට ගාලා ලියන්නේ. glucose, galactose, fructose. ඊට පස්සේ proteins කැඩලා තිනවා. amino acids වලට. ඊට පස්සේ lipids කැඩලා තිනවා. fatty acids plus glycerol. එහෙනම් තමයි අර පේපර් එකත් ලියන්න මම දුන්න එක ස්ට්‍රක්චර්ඩ් එකයි එසේ එකයි විතරයිනේ තියෙන්නේ. ඒ ටික ලියන්න කොහොම හරි දවසක් දාගෙනකොට ලියන්න. ක්ලාස් හැමදාම නෑනේ නේ. දාලා මට අනිවාර්යෙන් එවන්න ඕනේ. මේ වැඩේ තේරෙනව නේද වෙන හැටි? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කියන්නේ ෆෝන් එකක් තියෙනවද කොහොමදක් දැන් කට්ටියට? හෙට ක්ලාස් එක උදේ පාන්දර නම් දාන්න බෑනේ. මම රෙකෝඩින් එකක් දාන්නම්. උදේ පාන්දර දාන්න බෑ සයුනි. මේ රෙකෝඩින් එකක් නම් දාන්න. හරි. ලියුවනේ. ඊට ලියන්න මාතෘකාවක් සබ් ටොපික් එකක් absorption of digested and end products. absorption of මේ වගන්න. absorption of digested and end products. absorption of
digested and end products. හරි මට කියන්න දැන් මේ අපි බලාගෙන යද්දි අපේ digestive tract එකේ ඔය ආහාර digestion වලට වැඩිම දායකත්වයක් දෙන්නේ කවුද? stomach එකද නැත්නම් buccal cavity එකද small intestine එකද නැත්නම් අන්න හරි අප්පච්චි online school දිනවද ඔයාලට ළමයි හිට නෑ තියෙනවද සයිනි මේ ඉන්ටර්නැෂනල් එකේ නේ හින්දා වෙන්නේ නැතිනේ මම දන්නේ නැහැ හැබැයි කොහොමද සිද්ධිය කියලා හරි මම රෙකෝඩින් එකක් දාන්නම් සයිනි හරි බලමු හරි digested products වලින් කියන්නේ හොඳටම වැඩක් වෙන්නේ ඉමසර කිව්වා වගේ small intestine එකේදී ඒකට digestion වෙන්නේ හොඳට මේකේ absorb කරගන්නෙත් ඒකෙම තමයි මේක ළමයි හොඳට හැඩ ගැහිලා තිනවා මේ digestion කරන්න හරි ඕකේ ලියන්නකෝ ඊට පස්සේ ලියන්න මම මේක ලියන්නම් නේද මම ලියන එක ලේසි මම හිතන්නේ කියන එකට වඩා සමහරට ඔයාලට පැටලෙන්න පුළුවන් මම ලියන්නම් absorption point එකක් දාලා absorption mainly ලියා ගන්න takes place in small intestine එතකොට හිතක there are many adaptations within the small intestine to do the absorption. ලියාගමුකෝ කොට ගාලා. එතකොට දැන් absorption ඔය අපේ බඩේ small intestine එකේ තමයි absorption එකක් හොඳටම වෙන්නේ. හොඳටම කරන්නේ small intestine එක තමයි. එතකොට මේක adaptations ගොඩක් තියෙනවා මෙහෙම වෙන්නේ. එකක් තමයි small intestine එක කියන්නේ මොකක්ද? එන දිග බටයක් නේ. මීටර 7ක් විතර දිගයි කිව්වා නේද? මීටර 7ක් විතර දිගයි කිව්වා. එතකොට තව තියෙනවා මේක ඇතුලේ තියෙනවා නිකන් හොඳට ළමයි surface area එක වැඩි වෙන්න ඇතුලේ තියෙනවා මේ නිකන් small intestine එක නිකන් මම මෙහෙම කරොත් එහෙම අපි කපලා බැලුවොත් එහෙම හරහාට මතකද? small intestine එක කියන්නේ බටයක් නේ මේක නිකන් ඇතුලේ තියෙනවා නිකන් ඇඟිලි වගේ මෙහෙම නිකන් ඇඟිලි වගේ නේරලා මෙහෙම. හරිද? මෙහෙම ඇඟිලි වගේ නේරලා තියෙනවා. මේවට ළමයි සිංහලෙන් කියනවා අංගුලිකා කියලා. ඇඟිලි වගේ හින්දා අංගුලිකා කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා විලි කියලා. විලි නේ. හරි. මේවා ඇතුළේ නිකන් සර්ෆස් ඒරියා එක වැඩි කරන්න, ඇබ්සෝර්ප්ෂන් කරන ප්‍රමාණය වැඩි කරන්න තමයි මේ ඇඟිලි වගේ නෙරලා තියෙනවා. අපේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එක පුරාවටම. එතකොට තව දෙයක් තියෙනවා. දැන් ඔය ඉස්සර සොසේජස් හදන්නේ කොහොමද කියලා දන්නවද ඔය? දන්නවද? ඉස්සර නෙමෙයි දැන්ටත් සොසේජස් හදන්නේ දැන් ලංකාවේ හදන්නේ එහෙම නෙමෙයිනේ. ඉස්සර සොසේජස් හැදුවේ දැනුත් එහෙම තමයි ඌරන්ගේ එහෙම අර ස්මෝල් ඉන්ටෙස්ටයින් එක අරගෙන ස්මෝල් ඉන්ටෙස්ටයින් එක බටේ වගේනේ ඒකට ෆිලර්ස් ෆිල් කරනවා. මොනවද ෆිල් කරන්නේ? මස් එහෙම බෝඩ් එක පැහැදිලි නැද්ද? දැනුත් එහෙමද? දැන් එහෙම නෑ නේද? හරි. ඒක ලොකු වෙලාවක් තියෙන්නේ නැහැ නේ පොඩ්ඩ වෙලාවක් තියෙන්නේ නේ. හරි. හරි. මම හදන්නම් හෙට එන්න කලින් මේ ෆිල්ටරේෂන් කේස් එක මම නිකන් අර කළු සුදු ෆිල්ම් එක වගේ පේන්නේ නේ.
මෙහෙම පේනවනේ. හරි. එතකොට ඔයා ඌරන්ගේ මේ බඩවැල අරගෙන කපලා ඒකට අර මස් එහෙම දාලා තමයි අර සොසේජස් එක හදන්නේ. ස්මෝල් ඉන්ටෙස්ටයින් එකට තමයි ඒකට ගන්න. හරිද? දන්නවද ඒක අතන්දර දන්නවනේ? හරි. හරි. පළවෙනි එක තමයි අපි මේ නම්බර්ස් දාලා ලියාගමු. being a long tube. මම හිතන්නේ මේ හරක්ගෙත් ගන්නවා. ඒ පිටරට ගොඩක් මේ බීෆ් ඒව මේ කනවනේ ඉතින් ගොඩක් මාස් ජාති ෂීප්. කාටුන් වල තියෙන්නේ කාටුන් වලක් තියෙනවනේ. හරි. being a long tube. ඒ අපි ඉතින් සොසේජස් කියලා කන්නේ ඉතින් වෙන ජරාවන්. දෙවෙනි එක මම මෙතන ඉඩමදි නිසා මම මෙහෙම දෙක ලියන්නම් ඈ. ඉඩමදි නිසා මෙහෙම ලියන්න. presence of circular fold in the inner wall. presence of circular folds. folds කියන්නේ ළමයි නැමුම්. in the inner wall. හරි. ඒකට ඇතුලේ හොඳට නැමුම් තියෙනවා. ඒකට සර්ෆස් ඒරියා එක වැඩි කරන්න තමයි නිකන් ඉනර් වෝල් එක නැමිලා තියෙනවා මම අර කිව්වේ. ඒකට presence of තුන්වෙනි එක finger like projections called villi. මම එතන ලියන්නම් උඩ ලියාගෙන තියෙනවා ඒ නිසා මම මකන්නම්. තුන්වෙනි එක මේක ලියවන ලියා ගන්න presence of තුන්වෙනි පොයින්ට් එක finger like projections. presence of finger like projections called villi. presence of finger like projections called villi. villi in the circular folds. මේ වෘත්තාකාර නැමුම් වල තියෙනවලු villi කියලා finger like projections જાතිය. called villi. villi angulika. in the circular folds. in the circular folds. circular folds කියන වචනේ මෙතන තියෙනවා. okay. මම ඔය පෙන්නනම් වලට විලි කියන මොකද මම වලට මේ එව්වා නේද පින්තූර ටික. guys එව්වා නේද මම WhatsApp group එකට දාලා තියෙන්නේ. මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. එවලා තියෙන්නේ මම බලන්න. අවසානට එව්වා. හරි. එතකොට මම ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්න විලි එක මොනවද මොකද්ද කොයි වගේද කියලා. මේ තියෙන ළමයි විලි. මේ තියෙන අර සර්කියුලර් ෆෝල්ඩ්ස් තමයි මේ තියෙන්නේ. අතුලේ මේ නිකන් නැමුම් වගේ තියෙන එක. රැලි ගිහිලා වගේ නේද? මේ තියෙන්නේ විලි ඇඟිලි වගේ ප්‍රොජෙක්ෂන්ස්. එතකොට අපි විලි එකක් තව ටිකක් zoom කරලා බැලුවොත් එහෙම විලි එක දන්නකො මෙහෙම පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා කරලා නවත්තන්න. විලි එක මෙහෙමනේ. මෙහෙම ඇඟිල්ලක් වගේ එකක් නේ. නේද? අපි දැන් මේ සර්ෆස් එක අරන් පොඩ්ඩක් මේක ටික අරන් zoom කරලා බැලුවොත් එහෙම මේ සර්ෆස් එකේ තව තියෙනවා ඇඟිලි වගේ જાති. මේකත් ඇඟිල්ලක්. මේකෙත් තව ඇඟිලි જાති වගේ තියෙනවා. ඒකට එව්වට කියන එව්ව වෙන පොඩි. ඒ නිසා මෙව්වට කියනවා මයික්‍රෝ විලි කියලා. මයික්‍රෝ විලි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න ඔක තමයි කතන්දරේ. තව තියෙනවා ටිකක් නේ. පේනව නේද හොඳට බලන්නකො. එතකොට ওই විලි එකේ හොඳට අර සර්ෆස් ඒරියා එක වැඩි වෙන්න තමයි ඔහොම මේ විලි තියෙන්නේ, සර්කියුලර් ෆෝල්ඩ්ස් තියෙන්නේ, මයික්‍රෝ විලි තියෙන්නේ. එතකොට ළමයි මයික්‍රෝ විලි කියන එක හරි තුනී ලේයර් එකක්. හරි තුනී සෙල් ලේයර් එකක්. එතකොට මේ හරහා තමයි විලි, කියන්නේ මයික්‍රෝ විලිස් වලින් තමයි කියන්නේ තුනී ලේයර් එකක්.
ඇමයිනෝ ඇසිඩ්ස් ටික, ග්ලූකෝස් ටික. එතකොට අනිත් වතුර කියන වතුර නම් ගොඩක් අවශෝෂණය වෙන්නේ නැහැ. ඒවා ටික ඇබ්සෝබ් වෙන්නේ මේ මයික්‍රෝවිලි වලට. මයික්‍රෝවිලි වලට ඇබ්සෝබ් වෙනවා. හරි. ඒ ඇබ්සෝබ් වෙන කතන්දරේ වෙනම තියෙනවා සීන් එකක්. අපි ඒක බලමු. ඊට පස්සේ තුන්වෙනි එක ලිව්වනේ. හරි. මේක අර එපිතීලියල් ලේයර් එකක්. මතකද අපි 10 නෙමෙයි 11 වසරේදී ඉගෙන ගත්ත එපිතීලියල් කියන්නේ මොකක්ද? එපිතීලියල් ටිෂු එක කියලා කියන්නේ අපේ ඇඟ ඇතුලේ අර කවරින් කරන ටිෂු එක. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ මොන හරි දෙයක් අර ආවරණය කරන ලේයරින් කරන ටිෂු එකක් තියෙනවා නම් ඒකට කියනවා එපිතීලියල් ටිෂු එකක් කියලා. උදාහරණයකට අපි හැම ගත්තාම එපිතීලියල් එකක්. අපේ හැම ආරක්ෂා කරනවානේ අපේ කියන්නේ හැම ඇතුලේ තියෙන අවයව. ඒකට අපි දිව ගත්තාම දිවෙත් එපිතීලියල් එකක්. ඇහැ ගත්තාම ඇහෙත් එපිතීලියල් එකක්. අපේ හැම ඇඟේ හැම ඕගන් එකම අර කවරින් කරන කියන්නේ පොතක පිට කවර තියෙන ආන් ඒ වගේ තමයි එපිතීලියල් කියන්නේ. ඒකට මේ එපිතීලියල් කියන්නේ හෙන තුනයි. ඒකට මෙතන මේ ඇඟිලි වගේ තියෙන විලි වල තියෙන මයික්‍රෝවිලි හැදිලා තියෙන එපිතීලියල් ටිෂු එකකින්. ඊටා තුනයි. ඒ හින්දා අර ඇබ්සෝප්ෂන් ප්‍රොසෙස් එක හොඳින් කරන්න පුළුවන්. හරි. ඕකේ. අපි යන් ඊළඟ පොයින්ට් එකට. ලියන්න හතරවෙනි පොයින්ට් එක presence of microvilli. Presence of microvilli. Presence of microvilli in the epithelial layer of villi. The epithelial layer of villi. එතකොට පස්වෙනි පොයින්ට් එක විදිහට ඔයාලා දෙලා දිනවා මේකේ අර ඇබ්සෝප්ෂන් එකට හොඳ වෙන්න හේතුවක් විදිහට අර එපිතීලියල් ලේයර් එකක් තියෙන එක මයික්‍රෝවිලි තියෙන එකක් ඊට පස්සේ එපිතීලියල් ලේයර් එකක් තියෙන එකත් දීලා දිනවා පොයින්ට් එකක් විදිහට වෙනම. හරි. ඒක ලියා ගමු presence of thin epithelial on lining. මේ ආවරණයේ epithelial layer එකක් තියෙන එක. ඒකත් එක හේතුව. හරි. ළමයි මේ අද ඔය ගෲප් එකට මේ සයිට් එකකින් ඉන්නත් බැරි වෙන්න ඉතින් ඔයාලට සමහර අයට මේ ක්ලාස් ෆී එක පුළුවන් නම් ඉක්මනින් ගෙවලා දාන්න නැත්නම් එහෙම දැන් ලබන සතියේ ඉඳලා ආයෙ අර පොලිසිය එක ගෙනාවා කියන්නේ ක්ලාස් ෆීස් අර පළවෙනි සද්දේ ඇතුළේ ගෙවන්න ඕන නිසා ඒකට හදාහරනම් අද හැබැයි මේ 15 වෙනිදා වෙනකන් කල් දිනවා මම හිතන ක්ලාස් ෆී එක ගෙවන්න වෙත් කියන්නේ ෆ්‍රී ජොයින් වෙන්න ඒක ගෙවලා දාන්න ඉවරමන්ට නැත්නම් අපිට බලවදයක් නේ හරි මේ ටික හරිනේ අවසාන එක ලියා ගන්න විලිස් ආ මම මොකද්ද කියලා කියන්නම් මේ Willies are highly vascularized. මොකද්ද මේ කිව්වේ කියලා කියන්න. Highly vascularized. වරහයතුල උන දා ගන්න contain lot of blood capillaries. දැන් අපේ පෝෂක කොටස් අපේ නියුට්‍රියන්ට්ස් ටික දැන් අපි කාලා ඇඟට අවශෝෂණය කරගන්න ඔක්කොම රෙඩි. දැන් ඒ ටික උරාගන්නේ ලේ වලටනේ. ලේ වලට උරාගන්න නිසා දැන් උරාගන්නේ මොකෙන්ද? විලි වලින්.
විලිය වලින් උරා ගන්න නිසා ලේ වලට යන නිසා මේ අර thin walls තියෙන blood capillaries ගොඩක් මේ විලියක වටේට තියෙනවා. හරි. ඔයාලට ඩයග්‍රෑම් එක මම පෙන්නන්නම්. මේක ටිකක් තමයි අඳින්න අමාරුයි. මේ පේනව නේද? මේ තියෙන විලිය එකක්නේ. විලිය එකක් ඇතුලේ තියෙනවා blood capillaries. හරි. මේ blood capillaries ගොඩක් මේ විලියක ඇතුලේ ගොඩාක් එකතු වෙලා තියෙනවා. හරි. ඒ නිසා තමයි මේක අර vascularized කියලා කියන්නේ. හරි. මොකද blood capillaries ගොඩක් තියෙන අර ගොඩක් අපේ nutrients උරා ගන්න අවශ්‍ය නිසා. පැහැදිලි නේද වැඩේ? guys. හරි. හරි. දැන් ඊට පස්සේ ඒ පින්තූරේ හරි. මම බලන්න සයිනේ මොකක්ද ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ අප්පා මේ සයිට් එකේ කතන්දරේ ඒක මහා විකාරයක් වෙලා තියෙන්නේ. හරි. ඊටසේ පින්තූරේ අලව ගන්න ඉඩ තියා ගන්න ටිකක් ඔයාලා දැන් මම PDF එක දීලානේ තියෙන්නේ. පොඩ්ඩක් බලන්න ඒක. ඒ පින්තූරේ අලව ගන්න ඉඩ තියා ගන්න සාමාන්‍යයෙන් රූල් 5 6ක් වගේ 6ක් මදි වෙයි 7ක් විතර වගේ ඉඩ තියා ගන්න පින්තූරේ අලව ගන්න. රූල් 7ක් විතර ඉඳ තියාගන්න. ඒ කියන්නේ මේ වගේ අලව ගන්න. හරි. ඊට පස්සේ ඕකේ. දැන් අපේ මේ විලි එකේ blood capillaries වලට absorb වෙන දේවල් ටිකක් තියෙනවා. හරි. amino acids ටික මම මේක පින්තූර ගන්න ඕන. පොඩ්ඩක් මම පෙන්නන්න. හරි. ඔතන මේන නේද? හරි. පේනවා රතු පාට බ්ලඩ් ගේ තියෙන එකක් තියෙනවා නේද? ඒ මොකක්ද? මොකක්ද? ආටරි එකක්. ඔක්සිජනේටඩ් බ්ලඩ් තියෙන එකක් තමයි රතු පාට එක. ඉස්සරහ දැන් මේ පාඩම කතා කරමු. නිල් පාට එකේ තියෙන්නේ වේන් එකක්. ඒකේ තියෙන්නේ ඩීօක්සිජනේටඩ් බ්ලඩ්. හරි. ඊට අමතරව නිකන් ලා කහ පාට බටයක් වගේ එකක් පේනවද? ඒ මොකක්ද? ඒ තමා ළමයි එතන කැපිලරි ටියුබ් කියලා තියෙන්නේ. ඕකට කියනවා ලැක්ටියල් එකක් කියලා. එතන කැපිලරි කියන කපලා ලැක්ටියල් කියලා ලියාගත්තා හරිය. පින්තූර ඇලවද්දි. ඕකට කියනවා මේක මෙහෙමයි. අපේ ඇඟේ තමයි ළමයි කියනවා මේ අපිට සෑහෙන වැඩක් කරන පද්ධතියක් එකට කියනවා මේ ලිම්පැටික් සිස්ටම් කියලා. ලිම්පැටික් සිස්ටම් කියලා. ඒකට අපේ ඇඟේ ෆ්ලුයිඩ් මේන්ටේන් කරන්නේ. අපේ ඇඟේ තියෙන වතුර ප්‍රමාණය. වතුර කියනකොට උඩට ෆ්ලුයිඩ් කිව්වොත් අපි ලික්විඩ් ප්‍රමාණය. ඒ වගේ මේන්ටේන් කරන්නේ මේ ලිම්පැටික් සිස්ටම් එකේ. එතකොට මේ ලිම්පැටික් සිස්ටම් එක يعني අපිට ඒකට අර හදවත මේ අපේ බ්ලඩ් සර්කියුලේටරි සිස්ටම් එකට නම් බ්ලඩ් පම්ප් කරන්න තියෙනවානේ හાર્ට් එක. ඒකට මේ ලිම්පැටික් සිස්ටම් එකට එහෙම මොකවත් නැහැ. ඒක නිකන් බ්ලඩ් සර්කියුලේටරි සිස්ටම් එක වගේම තමයි ඇඟ පුරාම විහිදිලා තියෙන්නේ. ඒකට බ්ලඩ් අපේ ඇඟේ තියෙන වැඩිපුර තියෙන ලික්විඩ් ප්‍රමාණය උරා ගන්න. බ්ලඩ් වල තියෙනවා වැඩිපුර ලික්විඩ්. අපි හිතමු බ්ලඩ් වල වැඩිපුර වතුර තියෙනවා කියලා. ඒවා උරා ගන්න එක. එතකොට අපේ ඇඟේ තැන් තැන් වලට ලික්විඩ්ස් ට්‍රාන්ස්පෝර්ට් කරන එක. වැදගත්ම දේ තමයි මේ ලිම්පැටික් සිස්ටම් එකකින් අපේ ඇඟට අර ඉමුනිටි එක දෙනවා. වසා ගැටි කියලා දෙනවා. නිකන් තියෙනවා මේ කිලි වල සහ මේ තැන් තැන් වල තියෙනවා නිකන් ඔය පොඩි ගැටිදි. ඒ වගේම අර ඇඟට ආරක්ෂාව දෙන එක කරනවා. එතකොට ඔයාලා දන්නව නේද මේ ෆැටි ඇසිඩ්ස් කියන ඒවා ෆැටි ඇසිඩ්ස් and ග්ලිසරෝල් ඔය තෙල් කෑමනේ සරලව කිව්වොත් එහෙම මට කියන්න පොල් තෙල් වගේ ඒවා වතුරේ දිය වෙනවද නෑ දිය වෙන්නේ ඒ නිසා අපේ ඇඟේ බ්ලඩ් වලට ෆැටි ඇසිඩ්ස් and ග්ලිසරෝල් ඇබ්සෝබ් කරොත් එහෙම මොකද වෙන්නේ දිය වෙන්නේ නෑ නේද නෑ වැඩක් නෑ ඇබ්සෝබ් කරනවා වැඩක් නෑ මොකද ඒවා මික්ස් වෙන්නේ නෑ වතුරේ දිය වෙන්නේ නෑ ඒ නිසා ෆැටි ඇසිඩ් and ග්ලිසරෝල් ටික අපේ ඇඟේ බ්ලඩ් වලට ගෙලින්ම ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒ අය ඇබ්සෝබ් වෙන්නේ අපේ මේ ලිම්පැටික් සිස්ටම් එකට. හරි? ලිම්පැටික් සිස්ටම් එක තමයි ඇබ්සෝබ් වෙන්නේ. ලිම්පැටික් සිස්ටම් එක කියන්නේ තියෙන බ්‍රාන්ච් පොඩි නිකම් සාකාවක් වගේ එකක් තියෙනවා ලැක්ටියල් කියලා. හරි? ලැක්ටියල් එකෙන් ඔන්න ෆැටි ඇසිඩ්ස් ටික උරා ගන්නවා. උරාගෙන ඒ කට්ටිය කොහොම හරි අවසානට බ්ලඩ් වලට මේ පස්සේ එකතු කරනවා බ්ලඩ් වලට. මේක කෙලින්ම වතුරට දී කරන්නේ කියන්නේ බ්ලඩ් එක එකතු වෙන්නේ නැහැ. ලැක්ටියල් කියන එකට එකතු වෙලා පස්සේ බ්ලඩ් වලට එකතු වෙනවා. හරි. ඊට පස්සේ මැද්ද තියෙන එක පොඩ්ඩක් ඒක ලියා ගන්න ඕනේ. ඒක කැපිලරි කියන එක නැතුව ලැක්ටියල් කියලා ලියා ගන්නකො මැද්ද තියෙන නිකන් අර කහ පාට වගේ එක. පොඩ්ඩක් ඔයාලා කොහේ හරි පොතේ හරි ලියා ගන්න එක
මෙහෙම ඇඳගෙන පොඩ්ඩක් ලියාගමු. පින්තූරේ හමුුණාට පස්සේ පින්තූර වල print කරගත්තට පස්සේ ඕක අපි ඔයාලා හරියට ලියා ගන්න. පොතේ තියෙන ඔයාලට ලැක්ටියල් කියලා උගන්වනවා. මෙහෙමද තියෙන්නේ. මම අර blood circulate blood vessels අඳින්නේ නැහැ. මේක මම ලැක්ටියල් කියලා විතරක් ලියා ගන්න. ලැක්ටියල් කියලා ලියා ගන්න. මෙහෙම ඇදලා පොඩ්ඩක් මෙහෙම ඇද ගන්න. නිකන් මොකද්ද කියලා පෙවුණා නම් ඇති. තේරුණා නේද? fatty acids and glycerol හැර අනිත් ඒවා ටික absorb වෙනවා blood වලට, blood capillaries වලට. මොකද fatty acids වලට ඒ ටික absorb වෙන්නේ lacteal කියන එකට. ඒක අපේ lymphatic system එකේ එකක්. ඕකේ. හරි. මේක අඳගත්තද? හරි. ඕකේ. sorry. sorry. දෙසිය 35 කියනවා ඊනේ ජොයින් වෙන්න දන්නේ 100යි පුළුවන් ඈ ජොයින් වෙන්න එහෙනම් පුළුවන් තරම් උදේ මම 8 මම ලින්ක් එක දාන්නම් දැන් මම ලින්ක් එක දාන්න ඕනද ජොයින් වෙන්න උදේම මොකද නැති වුණොත් එහෙම අපරාධ ඒකයි ඔයාලා ඩිස්පෝට් එකක් නැති වුණොත් එහෙම ඒ නිසා 100 දෙනෙකුට විතරයි පුළුවන් මම අපි හිතන්නේ 100ක් එයි කියලා ඒ නිසායි අපි ඉන්නේ මොකද අපි අර ඔන්ලයින් එක දරුවෙකුට 300ක් විතර 80 ගාණක් නේ ආවේ ඒ නිසා ඉඳ උදේම එන්න මම ලින්ක් එක දාන්නම් ඔයාලා 8:00 විතර ජොයින් වෙන්න රෙකෝඩින් නම් ඔකට දානවා ඉතින් හරි මකන්න හරි ඕකේ හරි ඊට පස්සේ අපි ලියා ගන්න ඕනේ මෙහෙම the digestive point එකක් දාලා the digestive below end products are absorbed to the blood capillaries. හරි මොනවද absorb වෙන්නේ amino acids ඊට පස්සේ තව vitamins තව monosaccharides තව amino acids, vitamins, monosaccharides and minerals. මේවා ටික absorb වෙනවා මොකේද? අපේ blood මේ digest small intestine එකේ මේ villis වලට absorb වෙනවා. ඊට පස්සේ අපි අනිත් කතන්දරෙත් ලියමු.
ඉවරද මේක ලියාගත්තද? හරි. ඊට පස්සේ යටින් මම මේක ලියන්න ඕනේ නැහැ. ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න. Fatty acids and glycerol. Fatty acids and glycerol fatty acids and glycerol are fatty acids and glycerol are fatty acids and glycerol are absorbed into the lacteals, absorbed into the lacteals. Lacteals. හරි. ඊට මේකට ඕනනම් අපි හේතුව ඕන අපි ලියාගමු. ඒකට ආය දවසක බලද්දී අපිට මේ හිතෙන්නේ නැහැ නේ ඇයි මේක මෙමුනේ කියලා. වරන් හිත ලියා ගන්න. because fatty acids and glycerol because fatty acids and glycerol do not dissolve in water. Fatty acid and glycerol do not dissolve in water. මිසුනාද වට හරි? guys හරි. හේෂන් මාලි හරිද? හරි සර්. ඕකේ. ඔමාලි 100 වැඩි වුණොත් ලයිව් දෙන්න බලනවා. හැබැයි මේ ලයිව් දෙන එක ටිකක් අමාරු වැඩි වෙනවා. අපි අද try කරලා බැලුවා. මගේ යාළුවා මේ වැඩේ දෙල් වෙනවා. ටිකක් අපිට අපේ දැන් සාමාන්‍යයෙන් අපි රවුටර් 3කින් යන්නේ. මේ අපි ක්ලාස් කරගන්නවා වගේ. සතියේ ක්ලාස් 8ක් විතර තියෙනවානේ. මගේ යාළුවත් ක්ලාස් එකක් කරනවා. අපි ඉන්ජිනියරින් කරන්නේ. ඒකට අපි දැන් try කරලා බැලුවා. ඉතින් මේ සෑහෙන දේවල් කරන්නේ අපි එක එක ඒවා කරනවා. ඒකට මේ හරියන්නේ නැහැ මල්ලි හරි අමාරුයි. අනිත් එක ලැග් එකක් තියෙනවා තප්පර 15ක 20ක විතර. ඒකට දැන් මම කියන එක සමහරවල්ලාට කාටරි ලියා ගන්න බැරි වුණොත් එහෙම මොකද්ද කියලා අහුවොත් එහෙම මොකද්ද මට ඒ කියන්නේ තප්පර 20කට පස්සේ. ඔයාලා මැසේජ් එකක් දාපුවම කියන්නේ මම කියලා තප්පර 20කට පස්සේ තමයි ඔයාලට පේන්නේ. සායේ chat එකේ බලද්දි විකාරයක් වෙනවනේ. ඒ නිසා YouTube live දෙන එක ටිකක් අමාරුයි. අපි පස්සේ දවසක බලමු. තව ඉස්සරහට වැඩ දිනන ගොඩක්. ඕකේ. හරි. එතකොට ඊට පස්සේ මේ ඔය ලියමු පොයින්ට් එකේම ලියා ගන්න මේ brackets වහන්නේ within brackets ලියුවේ because fatty acids and glycerol do not dissolve in water කියලා මේ water කියලා දුන්න ඊට පස්සේ ඒක වරහන වහලා ලියන්න finally they are entered into the blood circulatory system කොහොම හරි අවසානට ඒවා එකතු වෙනවා අපෝ blood circulatory system එකට finally they are entered into the blood circulatory system. So Finally, they are entered to the blood circulatory system. Finally, they are entered to the blood circulatory system. දන්ද පොඩ්ඩක් හරි දුනොත් මම මේක ලබන සතියේ නම් ගෙනියන්නේ නැහැ මේ සතිය කොහොමද මම කරනවා පොඩි මේ වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරලා මොකද ලබන සතිය අපි පටන් ගන්න ඕන ටිකක් පරක්කුයි අපි සති 3ක් ගත කරා මේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකට
ඊළඟ එක මම නෝට් එකක් දෙන්නේ. පිටු 7ක් විතර දෙනවා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ. ඒක මට පිටු 5කට විතර අරගෙන මට දවසින් එක සිස්ටම් එකක් කරන්න පුළුවන්. එහෙම තමයි ටිකක් නැත්නම් අපිට පරක් මේ පේපර් එකෙන් කරන්න තව ගොඩක් තියෙනවානේ. මොකද අපි පෙබරවාරි වෙනකන් තියරි හදලා හරියන්නේ නැහැ. අපි දෙසැම්බර් වෙද්දී තියරි හරියට ඉවර කරන්න ඕනේ. දෙසැම්බර් හෝ ඊට කලින්. මොකද අපිට මේ අර තියෙන දිග පාඩම් තව දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි එකයි නෑ ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි නෙමෙයි. ඉලෙක්ට්‍රොනික්ස් එකයි මේ මැග්නටිසම් එක පට්ට දිග පාඩමක්. මහා විකාරයක් ඒ පාඩම. ඒක අහන්නෙත් නෑ මට. ඒක උගන්වන්නත් තියෙනවා. මල ජංජාලයක්. මේ පාඩම හරියට කරන්නවත් ඕනේ. මේ හින්දා ටිකක් වෙලා යන හින්දා අපි ලබන සතියේදී තියරි වෙලේ බලමු. දැන් මේකයි අපි ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි පාඩමේ තව චුට්ටක් ඉඳන් ඒකත් මේ සතිය ඉවර කරනවා කොහොම හරි. ඉවරනට පස්සේ අපි ටියුට් වලට පොඩ්ඩක් ආයෙ බහින්න වෙනවා. හරි. ඒ අතරතුරේ වැඩ කරන්න ඕන කට්ටිය එක්ස්කියුසස් නැහැ. පේපර් එක කරන්න. ළමයි මෙහෙමයි පේපර් එක කරාදී මම කියන්නේ ටියේ. ඔයාලා විභාගය ලියන විදිහටම ලියන්න. හරිද? මේ මම යාළුවත් එක්ක කතා කරමු කියේ විභාග ගැන එක්ස්පර්ට් එයා. කතා කරාම කිව්වේ මේ අපි පැය දෙක දැන් සාමාන්‍යයෙන් කොහොමද තියෙන එක්සෑම් එකේ පේපර් එක? MCQ එකට කීයද පැය? පැයයිනේ. essay එකයි ස්ට්‍රක්චර්ඩ් එකට පැය දෙකක්ද පැය තුනක්ද? පැය තුනක් නේද? පැය තුනයි කියන්නේ පැයක් තියෙනවා 1 hour 4 structures ලියන්න ඕනේ අපි. හරිද? 2 hours තියෙනවා 4 essays ලියන්න ඕනේ අපි. ඒකට සෑහෙන ගේමක් මේක. මේක ලේසි නෑ මේක ගේමක්. මේකට වෙලාවට ලියන්න පුරුදු වෙනවා කියන හරි අමාරුයි. දැන් ඒකක් ගන්නවා කියන එක තීරණය වෙන්නේ මේකේ. අනිවාර්යෙන් කොච්චර තියෙද නම් හිටියද දන්නේ ප්‍රශ්න ලියන්න බැන්නවා. ඒ හින්දා ඔයාලා ගෙදරදී ටයිම් කරලා හරියට ලියන්න. ඉස්සල්ලාම ලකුණු පේපර් එකේ essay එකට එන්නේ ලකුණු මම බලලා දෙනවා මම ඔයාලට බලලා ටීචර් බලන්නේ රතු පෑනින් ඒ විදිහට බලලා දෙනවා ඔයාලටම. රයිටින් පෑඩ් එක පාවිච්චි කරලා මට බලන්න පුළුවන්. එතකොට ලකුණු ගන්න 20 වෙයි 10 වෙයි 15 වෙයි. කමක් නැහැ හරියට ලියන්න. අපි පොඩ්ඩක් වැඩි කරගෙන යමු. ඇතිතරම් වෙලා තියෙනවා අපිට. මාස 5ක් 6ක් විතර දිනවනේ. හරිද? ඉතින් වෙලා වැඩි කරගෙන යමු. හරියට කරන්න එක. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ මගාරින්න එපා. මොන වැඩේ තිබ්බත් පැය තුනක් ඔකට වෙන් කරන්න බැරි කමක් නැහැ. හොඳට පාඩම් කරන්න ලියන්න. හරිද? නැත්නම් පළවෙනි එක පාඩම් නොකර ලිව්වත් කමක් නැහැ කොහොමද කියලා බලා ගන්න. ඊට පස්සේ හොඳට පාඩම් කරන්න. මොනවද පාඩම් කරන්න ඕනේ? ඒවා තේරෙනවද? හරි. කර එක මගේ මේ ඔයාලට ඩිස්කෂන් එකක් කරන්නේ නැහැ. කරන්න අමාරුයි. ඒ නිසා මේ ඔයාලා නම් කරෙක්ට් කරලා දෙනවා විතරයි. ඔයාලට වුණාම තියෙන හැටියට මගෙන් අහගන්න පුළුවන් මොනවද මේ කරගන්න ඕනේ කියලා. හරි. තප්පරයක් දෙන්න. ඕකේ. ඊට පස්සේ අපිට තියෙනවා හරි. අපේ ළමයි මේවා දැන් උතරින් හාට අපෝ බෑක් ටු ලෙසන් ආ. දැන් අපේ ඇඟේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක. කියන්නේ මාර කේස් එකක් නෙනේ. ඔක වැඩි වුණාම මොකද්ද කියන්නේ? බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වුණාට පස්සේ ඔක මේ පාලනය කරගන්න බැරි වුණාට පස්සේ මොකද්ද කියන්නේ? ඩයබටික්ස් කියලා කියනවානේ. දිය වැඩි ආව. එතකොට අපේ ඇඟේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වුණාට පස්සේ ඒක ග්ලයිකෝජන් විදිහට ඩිපොසිට් වෙනවලු කොහෙද? කොහෙද මේ හරි තියෙන්නේ? liver එකේ. අක්මාවේ තැන්පත් වෙනවා. එතකොට අපේ ඇඟේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වුණාම මොකද වෙන්නේ? අහපව ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට කන්වර්ට් වෙනවා. වැඩි වුණාම ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් වෙලා තැන්පත් වෙනවා. අඩු වුණාම ග්ලයිකෝජන් ආයේ ග්ලූකෝස් බවට පත් වෙනවා. අපේ ඇඟේ ළමයි කියන්නේ ගොඩක් තැන්වල මේ ෆැට් එකේම ඩිපොසිට් වෙලා තියෙන්නේ. බඩේ අතපය වලින් ඒකනේ දැන් අර ෆැට් එක බහින්න තමයි හරි. ෆැට් බර්න් කරන්න තමයි එක්සර්සයිසස් කරන්න කියලා කියන්නේ. හරි. එතකොට ෆැටි ආහාර කණ එක කියන්නේ අඩු කරලා තෙල් ආහාර කණ එක අඩු කරොත් අපිට මහත් වෙන එක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ හරි ලියමු ඊට පස්සේ මෙහෙම ටිකක් ඉක්මනින් ලියමු ළමයි. ලියන්න පුළුවන් වෙනවා ඔය. ලියන්න when the glucose amount when the glucose amount
when the glucose amount in blood is high, they are converted to glycogen. And stored in liver. මම අද දාන මේ මිහිණිය අයියෝ මිහිණි වා ප්‍රශ්නයක් අහලා මම දැන් දැක්කේ මිහිණි කොහෙද හැව්වේ වාද පොඩ්ඩක් කියන්නකෝ stored in liver මෙතන කිව්වේ මිහිණි මට පොඩ්ඩක් කියන්න නේ මට මිස් වුණා ඒක මම මේ entered to the blood circulatory system. Finally they are entered into the blood circulatory system. ඊට කලින් කිව්වේ මේ මොකක්ද fatty acids and glycerol don't dissolve in water කියලා. හරි සර් thank you. හරි. මං සයිමේදා ලෙක්චර් එකේ දාන්න මට ඔක අමතක වුණා මේ ටිකක් වැඩත් වැඩි හින්දා. හරි. ඕකේ ඊට පස්සේ liver නේද දැන් මේ stored in liver කියලා. අක්මාවේ තැන්පත් වෙනවා. ළමයි අපේ අක්මාව නරක වෙනවා කියන්නේ මොකද්ද? අපේ ඇඟේ detoxification විෂ හරණය සිද්ධ වෙන්නේ අක්මාව කියන එකෙන්. එතකොට ඔය කියන්නේ මේ මත්ද්‍රව්‍ය බීපුවම අරක්කු බීපුවම ඇල්කොහොල් අපේ ඇඟට ගත්තාම මොකක්ද වෙන්නේ? ඒක එක්තරා ආකාරයක විසක්නේ. එතකොට ඔය අක්මාවෙන් තමයි ඒ විස උරාගෙන ඒ විස හරණය කරන්නේ. විස නැති කරන්නේ විස ගතිය නැති කරන්නේ අක්මාවෙන් තමයි. එතකොට මේ ඔය ගොඩාක් කාලයක් තිස්සේ ඇල්කොහොල් කන්සම්ප්ෂන් කන්සියුම් කරාම එනවා කන්ඩිෂන් එකක් ෆැටි ලිවර් කියලා. හරි අක්මාව ඉදිමෙනවා. හොඳ දෙයක් නෙමෙයි ඈ. ඒකට ඒ වගේ දේවල් තියෙනවා. ඒකට අක්මාවෙන් අපි ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. අක්මාවෙන් අපි පහෙන් එකක් විතර වගේ තමයි පාවිච්චි කරනවා කියන්නේ. අපි ඕනනම් කොටසක් ඕන කාටද දෙන්නත් පුළුවන්. හරි. අක්මාව ඇතුලේ තියෙනවා ගැජට් එක. කාටද මතක ගිසති කිව්වෝ? කාටද මතක? ගෝල් බ්ලැඩර් මතකද? ඒක ඇතුලේ බයිල් හැදෙනවා කිව්වා. මතකද? ඊයේ සතියේ කිව්වේ. හරි මතක නැහැ. හරි ඊට පස්සේ දැන් කිව්වනේ මේ ග්ලූකෝස් ලෙවල් එක වැඩි වුණාම ඒක ග්ලයිකෝජන් කරලා liver එකේ ස්ටෝර් කරනවා. ඊට පස්සේ ග්ලූකෝස් ලෙවල් එක අඩු වුණාම glycogen glucose වලට කන්වර්ට් වෙනවා. ඒකත් ලියමු අපි. When the amount of glucose in blood is low, comma, glycogen breaks down to form glucose. And added to blood. හරි. ඔන්න ඔතනින් small intestine එකේ කාර්යභාරය ඉවරයි. කට්ටියම ලියාගත්තා නේද? හේෂන් මල්ලි හරි නේද? සජාන් මල්ලි, ඉන්සර් මල්ලි. ඕකේ, සුපිරි. හරි. දැන් ඔතනින් පස්සේ මේක large intestine එකට move වෙනවා. හරි. ඊට පස්සේ ලියන්න මෙහෙම. The unabsorbed materials
the unabsorbed materials in small intestine are sent to the large intestine. Right. And sent to the large intestine. ඊට පස්සේ subtopic එකක් ලියා ගන්න processes in large intestine. subtopic එකක් ලියා ගන්න. අයියෝ වැදුනානේ. මේක නෑ අර බෝඩ් එකේ ලියන එක ලේසි නෑ අත්‍තරම. මම මේ ලියලන්නේ තව අපිට ප්‍රැක්ටිස් එක හරියටම නෑනේ. බෝඩ් එකේ ලියන කොහොමද හිතන්න බෑ මේ පොතේ ලියනවා වගේ නෙමෙයි. රූල් නෑ. ටිකක් අමාරුයි. හරි. ඊට මේ large intestine කියන එක පේන්නේ නැද්ද? එන දිග බටයක් නෙමෙයි. ගොඩාක් දිග එකක් නෙමෙයි. හැබැයි අර වඩා ටිකක් අර ඝනකම් මහත වැඩි මේක. මේක ඇවිල්ලා 1.5 මීටර්ස් විතර තමයි දිග තියෙන්නේ. මීටර එකමාරයි දිග. හරි. එතකොට මේක පින්තූරයක් දාලා නෑ වන්නේ. මම පින්තූරය දැම්මේ නෑ. වෙනනම් පින්තූරය දානවා මම. ඒක හදලා මම ආයෙ බලන්න. large intestine. ආනේ අතන එක ඇති. හරි අතන එකේ දිනවලා මම සෝරි. කියන්නේ අතන එකේ කියන්නේ මේ අපි මම ඔයාලට දීපු මේ PDF එකේ ඇති. මම තව පින්තූරයක් දාන්නම්. හරි. large intestine එක අංගනමයි මෙන්න මෙතනින්. තේරෙනවද? මේ මෙතනින්. හරි. පේනව නේද? හරි. උතන පටන් ගන්න උතන නිකන් පොඩි ගැටිත්තක් වගේ තියෙනවා. ඒක තමයි appendix එක කියලා කියන්නේ. ඔය appendix එකෙන් අපේ ඇඟේ තවම කරන හරිහමං ක්‍රියාවක් නැහැ. හරිද? ඒ හින්දා ඔය චීනේ වගේ නම් මොනවා හරි සර්ජරි එකක් කරන්න බඩ කපුවම ඔය appendix එක කපලා දානවා. නැත්තම් මොකද දන්නවද? ඔය appendix එකේ පිළිකාවෙන් හැදෙන්න පුළුවන්. ඔය appendix එකේ හැදෙන ලෙඩක් තියෙනවා appendicitis කියලා. ඔක ඉදිමිලා එන කේස් එකක්. ඒ හින්දා ඔක තිබ්බා තියෙනකොට වාදයක් විතර වෙන්න පුළුවන්. ඒ නිසා කපලා දානවා සමහරෙන් රටවල් වල. මේ small large intestine එක ටිකක් එච්චර දිග නෑ. හැබැයි මහතයි. හරි. මේකේ මේ පටන් ගන්න තැනට කියනවා නමක් කේකම් කියලා. හරි. හමුදුනවා කේකම්. හරි. ඊට පස්සේ ඔය තමයි විස්තරනේ. ඉවර වෙන්නේ ඒනස් එකකින්. පටන් ගන්න කේකම් එකකින් ඉවර වෙන්නේ ඒනස් එකකින්. හරි. අපි මේ රූල් 7ක් විතර ඉඳ තියාගන්න අපි small intestine large intestine එකේ පින්තූරයක් අලවන්න ඕන. රූල් 7ක් විතර ඉඳ තියාගන්න. රූල් 7ක් විතර ඉඳ තියාගන්න. හරි. හරි. Large intestine is about 5 meters 1.5 meters in length කියන ලියන්නේ හරි. මම ලියන්නේ. පරපර ගාලා ලියන්නේ large intestine is about
1.5 meters in length. Starts with K ekam and ends up in the anus ne. anus කියන්නේ ගුදේ කියන එක. anus කියන්නේ ගුද මාර්ගය. rectum කියන්නේ ගුදේ. හරි. ඊට පස්සේ හරි. ඔන්න මේක large intestine එක පටන් ගන්නෙ කේකම් කියන එකෙන් ඉවර වෙන්නේ anus එකෙන්. ඒකට anus එකේ කෙලවර තියෙනවා මේන dilated වෙච්ච part එකක්. කියන්නේ මෙතනින් තමයි ඉවර වෙන්නේ. track එක. මොකක්ද කියනවා? මොකක්ද rectum ගුදේ කියන්නේ. ඒක dilated කියන්නේ ඇකිලිච්ච part එකක්. එහෙම කියලා කියන්නේ. හරි. ඊමෙම dilated part of the large intestine. Is the rectum. The opening of it is called the anus. මේක opening එක කියන්නේ anus එක කියලා. ගුදේ. මේක තමයි ගුදේ. sorry මට ඉස්සෙල්ලා වැරදුනා. දැන් small intestine එකෙන් ගොඩක් දුරට food and nutrients ටික ඔක්කොම උරාගෙනනේ තියෙන්නේ. ඒ නිසා large intestine එකට එද්දි නිකන් හපයක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් food nutrients ඇත්තටම අඩුයි. මෙතනින් එහාට. ඒකට මේකෙදි large intestine එකේදී තමයි අපේ ඇඟේ වතුර උරාගන්නේ. ඇඟට වතුර උරාගන්නේ මේ large intestine එකේ තමයි. ලියමු මෙහෙම. මොකක්ද? material entering in the large intestine contain very little amount of nutrients. Little amount of nutrients. මේකේ වැඩි හරියක් තියෙන්නේ වතුරයි. වැඩි හරියක් නේ ගොඩක්ම වගේ තියෙන වතුරයි. අපේ ඇඟේ උරාග කියන්නේ මේ ඩයිජෙස්ට් කරන්න බැරි දෙයක් තියෙනවා සෙලියුලෝස් කියලා. සෙලියුලෝස් කියන්නේ මතකද සෙලියුලෝස් කියන්නේ ශාකවල සෙල් වෝල් එක හදන කම්පෝනන්ට් එක තමයි සෙලියුලෝස් කියන්නේ. ඒක ස්ටාර්ච් එකක්. sorry මේ කාබෝහයිඩ්‍රේට් එකක්. පොලිසැකරයිඩ් එකක්. හැබැයි ඒක අපේ ඇඟේ ජීර්ණ වෙන්නේ නැහැ. ඒකට අපි කොළ ජාති කාපුවාම අපේ අම්මලා බැන බැන අපිට කොළ ජාති කැවුවට කොළ ජාති අපේ ඇඟට උරා ගන්න පුළුවන්ද? බැ. ගොඩ වැදිලා ගොඩක් කරන. සෙලියුලෝස් අපේ ඇඟට උරා ගන්න බෑ. ඒවා අපේ ඇඟෙන් අයින් කරනවා.
ගුණජාල කියන්නේ විටමින් වර්ගයේ උරා ගන්නවා. කොලේ ගොඩක් කොටසක් අපේ ඇඟෙන් ඉවත් වෙනවා. ඒකට කියනවා cellulose කියලා. examples කියලා කියනවා materials entered in the large intestine containing very little amount of nutrients කියලා ඉවරයි. පොඩ්ඩක් බදලානේ. දැන් හරිද? Examples: water and undigested cellulose. හරි අර appendix එක ගැන කතන්දරය ඈ at the cecum කියන්නේ ළමයි පටන් ගන්න large intestine එක at the cecum there is a small blind-ended tubular structure called appendix. Called appendix. appendix එක කියන්නේ ඔය තියෙන පොඩි හිමිජ්ජන් ගැජට් එකක්. ඔගෙන් කරන වැඩක් නෑ අතන. large intestine එක පටන් ගන්න තමයි තියෙන්නේ. අපි කලින් කතා කරා. It is very small in humans. And it gets swollen when infected. හැදලා මේක ඉදි වෙන්න පුළුවන් when infected. This disease is known as appendicitis. හරි නේද? ඊට පස්සේ පොයින්ට් එක මම ඉවරයි නේද? හා ඊට පස්සේ main function of the large intestine
is to absorb water from the matter received from the ඊලම් කියලා කියනවා. ළමයි මේ ඊලම් කියලා කියන්නේ ඊලම් හරියද වගේ හරිද නැද්ද දන්නේ නැහැ. හරි. ඊලම් කියලා කියන්නේ large small intestine එකේ අවසාන භාගයට කියනවලු ඊලම් කියලා. හරි. මම ඒක නම දාලා දෙනවා. හරි. වරහකට ලියාගම ඊලම් means the final part of the small intestine. Final part of the small intestine. ලිව්වා නේද? හරි. ඊට පස්සේ ලියා ගන්න at the large intestine point form එකක් point එකක් matter is made to semi-solid by absorbing water. දැන් මෙහෙමයි ළමයි. අපේ දැන් ඔන්න small intestine එකෙන් දැන් small intestine එකෙන් ඇත්තටම large intestine එකට එන්නේ මොනවද? මලපා. feces, fecal matter තමයි එන්නේ. small large intestine එකට එද්දීම fecal matter වෙලා තමයි එන්නේ. ඔක්කොම උරාගෙන හපේ වගේ දැන් එන්නේ. එතකොට මේ fecal එක ඔක දැන් නිකන් දියරයක් වගේ තමයි තියෙන්නේ. liquid එකක්. කොට මේක semi solid කරනවා මොකද්ද? large intestine එකෙන් වතුර උරාගෙන. ළමයි අපි අර මේ constipation මලබද්ධය කියන්නේ. fecal matter ගොඩ වෙලාවක් large intestine එකේදී වතුර ගොඩාක් උරා ගන්න ගත්තාම fecal matter pass කරන්න අමාරු. ඒකයි constipation කියලා කියන්නේ. කොට semi solid වලට convert කරනවා මොකද්ද? fecal matter මේ large intestine වලදී වතුර උරාගෙන. හරි. ඒකයි මේ කියන්නේ. at the large intestine matter is made to semi solid by absorbing water. Okay? හරි. ඊට පස්සේ matter entered into the large intestine is known as the fecal matter. ඒකත් දෙමු. large intestine එකට එද්දිම matter තියෙන දෙයට කියනවා fecal matter කියලා. matter entered into the large intestine is known as the fecal matter. fecal matter yellow in color කහ පාටයි මොකක් හින්දාද අර bile pigments එකතු වුණ හින්දා
මම කිව්වේ අර feces වලට fecal matter වලට පාර දෙන්නේ bile pigments. ඒකට කහ පාට වෙලා තියෙන මේ bile pigments එකතු වෙන හින්දා. හරි මම ඒක ලියන්නම්. ඔයාලා ලියන්න පටන් ගන්න පොයින්ට් එකක් දාලා fecal matter is fecal matter is yellow in color due to the presence of bile pigments. Presence of bile pigments. ඇත්තරම fecal matter වල මොනවද තියෙන්නේ? තියෙනවා undigested food අපිට digest කරන්න බැරි food. තව micro organisms වල විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇයි ඒ? දැන් අපේ බඩ ඇතුළේ ඉන්න අපේ බඩ ඇතුළේ ඉන්නවනේ micro organisms වල විශාල ප්‍රමාණයක් එකතු වෙනවා මේක fecal matter වල. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා තමයි mucus. mucus කියන්නේ අපි අර කිව්වේ අපේ ඇඟෙන් බඩ ඇතුළේ තියෙන lubricant එක තමයි mucus එක. mucus තියෙනවා. තව මොනවද තියෙන්නේ? epithelial cells. epithelial cells කියන්නේ මං කිව්වේ epithelial cells කියලා කියන්නේ අපේ ඇඟේ ඉන්නේ නැති. හරි. අපේ ඇඟේ මොකක්ද මොන හරි ආවරණය කරන එක තමයි epithelial cells කියලා කියන්නේ. ආවරණය කරන tissue එකනේ. epithelial cells උත් ගැලවිලා ඇවිල්ලා තියෙනවා. හරි. epithelial cells කියන මොනවද කියලා දන්නවනේ? මතකයි නේද? ඕකේ. කොට ලියන්න මෙහෙම fecal matter contains undigested food. දෙවෙනියට මොනවද තියෙන්නේ? microorganisms. තව මොනවද තියෙන්නේ? mucus. පේන්නේ නැද්ද? උඩට එක ක්ලියර් නැද්ද මේ? දැන් හරි නේද? මම මේ බෝඩ් එක මම අයින් වුණාට පස්සේ පැහැදිලි වෙනවා. හරි. mucus අපේ බඩ ඇතුලේ lubricant එක. mucus කියද්දි මේ තව මොනවද? epithelial cells. ඔය තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් large intestine එකේ fecal matter පිරලා තියෙද්දි මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් ඒවා ටික අයින් කරන්න ඕනේ නැගෙන්නේ. හරි. අයින් කරලා දාන්න ඕනේ. ඊයේ මෙහෙම when large intestine is filled with fecal matter
they get removed through rectum. Get removed through rectum. ඊට පස්සේ අපි දැන් අපේ digestive system එකේ තියෙන විවිධ රෝගාබාධ ගැන තමයි ඔන්න කතා කරන්න යන්නේ. ලියන්න ඊළඟ sub topic එක diseases and disorders associated with digestive system. හරි. පළවෙනියට තියෙන අපි කවුරුත් දන්න එක. මොකද්ද? gastritis කියන්නේ. gastritis කියන්නේ මොකද්ද? අපේ ඇඟේ digestive tract එකේ inner walls digestive tract එක ඉදිමෙන එක. හරිද? ඒක තමයි කියන්නේ gastritis කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මේකට හේතුව අපේ ඇඟේ HCl ඇසිඩ් එක තියෙනවානේ. hydrochloric acid එකෙන් burn වුණාම අපේ digestive tract එක stomach එකෙන් මේ ලෙඩේ ඇති වෙන්න පුළුවන්. හරි. කොට ඔමලි කියන්නේ එහෙම කියන්නේ මෙහෙමයිද දැන් මම gastritis ගත්තොත් දැන් මටත් තියෙනවා. කාලයකට තමයි එන්නේ. අර බඩේ දැවිල්ල එන්නේ. කාලයකට එන්නේ. කාලයකට නැතු වෙනවා. ඒ ගොඩක්ම සරකෑම කද්දි එක දිගට gastritis එනවා. එක දිගටම කද්දි සතියක් දෙකක් විතර කද්දි හොඳට එනවා gastritis. ඒ නිසා ඉතින් කෑම වලින් තමයි පාලනය කරන්න ඕනේ ඒක. අඩු වෙනවා සමහරවල් ළමයි ඉන්නවා එයාට හොඳටම අමාරු වෙනවා gastritis ඇතිලා. ඒ වගේ ඉතින් සමහරුණු ගොඩක් අමාරු වෙනවා. උගුරට එනවා. ඒ වගේ තියෙනවා හරි අමාරු gastritis හැදෙනවා. පෙත්තක් තියෙනවා නේද මොකද? ඩයජින් එකයි තාම අහන හොඳ පෙත්තක් තියෙනවා. ඩය මතක නැහැ. ඒ මිල්ක් ඔෆ් මැග්නීසියා දෙන්නේ ඔය ඒ පොඩි ළමයින්ටනේ දෙන්නේ. මිල්ක් ඔෆ් මැග්නීසියා එක පොඩි ළමයින්ට දෙන්නේ. හරි. මම මතක නැහැ ඩොල්බිට. අද අමුතු පෙත්තක් නමක් තියෙනවා මේ. ඒක හොඳටම හොඳයි gastritis වලට. සෙනික අඩු වෙනවා. ඒ ඩයට් මේකනේ. හපලා කණ එකනේ නේ. ඒක නෙමෙයි තව එකක් තියෙනවා මම හිතන්නේ. හරි. gastritis ලියා ගන්නකො. gastritis කියන්නේ inflammation ඉදිමෙන එක. inflammation of inner lining of inflammation of මොකක්ද බලන්න? inflammation of inner lining of mucosa. mucosa කියන්නේ ළමයි අපි ඇඟේ අර mucus layer එක අංගික අපේ ඇඟ පුරාවටම කියන්නේ digestive tract එක පුරාවටම තියෙනවා. inner lining of mucosa is called gastritis.
It's called gastritis. අපි මං කිව්වා නේද අපේ ඇඟේ මියුකස් ලේයර් එකක් ලොකු එකක් තියෙනවා කියලා? මං කිව්වා නේ ඊයේ සතියේ. මතක නැද්ද? ඒ ළමයි කිව්වේ මේ අර HCl වලින් අපේ ඇඟ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ මියුකස් ලේයර් එකේ හින්දා කියලා කිව්වා නේද? මතකද? හරි. ඊට පස්සේ යටි ලියන්න මේකේ දෙවෙනි පොයින්ට් එක. It is very common among people. මිනිස්සුන්ට ගොඩක් වෙන පොදු දෙයක් හැමෝටම වගේ තියෙනවා ඇත්තටම මේක. එතකොට ඔය පිපින්ජා වගේ සිසිල් ආහාර කාලා මේක ටික පාලනය කරන ලෙඩේ හැදුනහම පාලනය කරගන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් වලට එක එක දේවල් කරනවා. ක්ලෝමාරිකාවල් මදේ තියෙන ඒකත් කරනවානේ. ඒක කාපුවම ටිකක් අඩු වෙනවා. හරි ඊට පස්සේ අපි ලියමු තමයි symptoms කියලා මේ ලෙඩේ. symptoms රෝග ලක්ෂණ. පළවෙනි එක තමයි regurgitation to the mouth. regurgitation of acid to the mouth. අර ඌරට එනවා කියලා කියන්නේ. regurgitation of acid to the mouth. තමෝනදී burning sensation in the stomach. බඩේ අර දැවිලි ගතිය තියෙන. burning sensation and pain in stomach. තමෝනදී හරි මේක දරුණුට ගියාට පස්සේ තුවාල ඇති වෙන්න පුළුවන්ලු. අපේ ඩයිජස්ටිව් ට්‍රැක්ට් එකේ තුවාල ඇති වෙන්න පුළුවන්ලු. ඊට පස්සේ ලේ ගැලීම වෙන්න පුළුවන් කියලා කියනවා. හරි. When it is severe, ulcers can swell. Severe ulcers appear in the duodenum wall. Duodenum wall and stomach wall. Bleeding also can occur. අපිට symptoms තුනක් තියෙනවා. උගුරට එන එකයි, බඩ දැවිලි ගතියයි, අවසානට දරුණු වුණාම මොකද වෙන්නේ? බඩේ තුවාල ඇති වෙන්න පුළුවන්. සෑහෙන දරුණු ප්‍රශ්නයක් නේ. මේකට මොකද්ද හේතුව? එකක් තමයි කෑම හරියට කන්න නැති එක. skipping of meals. ඊළඟට වැඩිපුර acidic food කන එක. acidic food කනවා කියලා අපි ඉතින් මේ HCl බෝතලේ කටේ තියන් ගිහින් නෑනේ. ඒවට අපි ඔය fruit juices එහෙම ගොඩක් බොද්දි. ඒකට acidic food කද්දි
මේක හැදෙන්න පුළුවන්. වැඩිපුර කොත්තු කද්දි, ෆ්‍රයිස් කද්දි හැදෙන්න පුළුවන් ગેස්ට්‍රයිටිස්. මිරිස් ආහාර කද්දි මේක හැදෙන්න පුළුවන්. හරි. reasons. තව mental stress එක නිසාත් මේක හැදෙන්න පුළුවන්. ප්‍රධාන හේතුව තමයි skipping of meals. හරියට කෑම කන්නේ නැහැ. ඊළඟ මොකද්ද? කද කිව්වම මම මතක නැහැ. Too much spicy and acidic food. Spicy and acidic food. mental stress එකට කලින් තව එකක් තියෙනවා. excessive smoking. අධික දුම්පානය. excessive smoking and alcohol consumption. ඊළඟ හතරවෙනි එක mental stress. ඔව් මානසික ආතතිය නිසා නිකන් අම්බෝ ළමයි මෙහෙමයි ඔය කැම්පස් වල තමයි වල එපා විද්දන්නේ කැම්පස් යන එක නිකන් කිව්වහම කැම්පස් වල කියන එක කැම්පස් වල මෙන්ටල් ස්ට්‍රෙස් එක කියන එක ලොකුවටම තියෙනවා. ඒ කියන්නේ කැම්පස් වල කට්ටිය එක එක ඉවෙන්ට්ස් කරන්නේ නටන්නේ සින්දු කියන්නේ වම කරන්නේ ගොඩාක් ස්ට්‍රෙස් එක වැඩි ළමයි. ඇයි ඒ වැඩ ගොඩයිනේ නේද? ඒ නිසා ඉතින් කියන්නේ අපේ වයසේ අපේ ඩිග්‍රී සාමාන්‍යයෙන් වැඩ අඩුයි. වැඩ අඩුයි කියන්නේ අපේ දැන් වැඩ කරන්න බෑ අපේ ප්‍රැක්ටිකල් ඩිග්‍රී එකකින් දා වැඩ ඔක්කොම තියෙන්නේ මේ වර්ක්ෂොප් එකේ ලැබ් එකේ එහෙමනේ. ඊතරින් ඉඳලා ඒවා තියෙනවා දැන් ගියාට පස්සේ ඔක්කොම දොමින් යන්න හම්බ වෙනවා දැන් සෙමිස්ටර්ස් දෙකක. ඉස්කෝලේ වගේ නම් සම්පූර්ණ අවුරුද්දක ප්‍රැක්ටිකල් 60ක් විතර තියෙනවා කරන්න. හරිද? හම්බ සීවේ ගියාට පස්සේ. ඒ හින්දා ගොඩක් ඉතින් ළමයි ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඒකට ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. හරි කැම්පස් එකෙන් නගලා ලෙඩ වාට්ටු. ගියාට පස්සේ කොණ්ඩේ යනවා ස්ට්‍රෙස් එකනේ එක්සෑම් දවස් වලට. සුපි. ඔව්. ඔය කැම්පස් එකේ ගොඩක් වෙයි. උන්ගේ බලන්න කොණ්ඩේ වෙනවා. ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි. කොහොම කරත් ඉතින් දවසක මේ කැම්පස් යන්න වෙනවනේ ඉතින්. කොණ්ඩේ නැහැ කියන්නේ නිකන් තාට්ටය වෙන්නේ. නිකන් සාමාන්‍ය ප්‍රමාණයක් යනවා. හරි. ඔව් ස්ට්‍රෙස්. ගොඩක් ස්ට්‍රෙස් ඉතින්. ඔක ඉවරනාට පස්සේ මාර දුකයි කියන්නේ ඉතින් එන අමුතු දැනක දුක සතුට හැමදේම දෙන්නා. කියන්නේ අපේ ළමයි වන් කියලා දිනවනේ වල කැම්පස් ජීවිතේ හොඳම අවුරුදු තමයි අපේ මිස්සුනේ. ඒක ඉතින් ආයේ ලබන ආනන්දම කැම්පස් යන්නේ අපි. මේක කිව්වා නේද? ඕකේ. හරි ඊට පස්සේ constipation මේකත් එන ප්‍රසිද්ධ ලෙඩක්. මොකක්ද? මලබද්ධය කියන්නේ. ඒ කියන්නේ මල ද්‍රව්‍ය පහ කරන්න තියෙන අපහසුතාවය තමයි constipation මලබද්ධය කියලා කියන්නේ. difficulty in defecation කියන්නේ අකු හරිද නෑ sorry FAE නේ defecation කියන්නේ මල පහ කරනවා කියන එක. difficulty in defecation due to the hardening of
fecal matter in the large intestine. හරි. ඒ කියන්නේ ළමයි දැන් අපේ බඩ ඇතුලේ මේක ගොඩක් වෙලා දැන් මේ මික්ස්චර් එක රැඳෙලා තියෙද්දි මොකද කියේ large intestine එකේ වතුර උරා ගන්නවා කියවනේ. දැන් වතුර ගොඩ උරා ගත්තට පස්සේ දැන් ඕකේ නෑනේ. ඊට පස්සේ ඉතින් ගල් ගෙඩි වගේ තමයි. හරිද? ඊට පස්සේ ඉතින් මේ ඩිෆිකේට් කරන්න තියෙන හරි අමාරුයි ඒක. මේක තමයි කන්ස්ටිපේෂන් කියලා කියන්නේ. සමහරුන්ට ඔක තියෙන ලෙඩක් කියන්නේ. ගොඩක් අය බරපතල විදිහට තියෙනවා. හරි. ලියාගන්න පොඩි මම විනාඩියක් දෙන්න. හරි. ඊට පස්සේ මේකට හේතුව විදිහට මෙහෙම ලියමු. යටි ලියන්න ඕනේ මෙහෙම. මම ලියන්නේ තු ඉන්නම් එක. හරි. පොඩ්ඩක් ඔය මේක තියලා ඉමුකෝ. හොඳයි. ලියන්න ඊට පස්සේ මේක ලියාගත්තා නේද? හරි. ලියන්න due to the remaining of fecal matter, sorry, remaining of fecal, sorry, feces කියන්නේ feces, F A E fecal matter එක හරි F A E C E S, remaining of feces in large intestine for longer period of time makes it absorb ඊට කලින් එක තමයි හරි makes it absorb water excessively හරි ඊට ඒකටම ලියන්න therefore thereby උඩ එහෙම තමයි thereby කියන්නේ ඒකෙන් කියන එක thereby ඒ හින්දා කියන එක thereby this condition may occur හරි ඊට පස්සේ අපි මොකද reasons ලියන්න ඕනේ. කොට මේකයි. ඔය කේන්ද්‍ර සහිත ආහාර ඒ කියන්නේ තමයි ඔය කොළ වර්ග. ඒක කේන්ද්‍ර සහිත ආහාර කියන්නේ මොනවද? කේන්ද්‍ර සහිත ආහාර කියන්නේ මේ කොස්සක් එහෙම නෙවෙයි ඈ. හරිද? කේන්ද්‍ර සහිත ආහාර කියන්නේ මොනවද? ඔය නිකන් කොහිල වගේ ඒවා. එතකොට
ඔය කතාවට කියන්නේ මූලක් ගින්න කියලා. මූලක් ගින්න කියන ළමයි කන්ස්ටිපේෂන් මලබද්ධය තමයි. මූලක් ගින්න තියෙන අයට කොහිල දෙන්න කියන්නේ? ඇයි? කොහිල තියෙන ළමයි කොහිල කියන කොහිල වල ෆයිබර්ස් තියෙන කෙඳි තියෙන. ඔය කෙඳි අපේ ඇඟට කිසිම පෝෂණීය වටිනාකමක් නැහැ. සත පහක වැඩක් නැහැ. ඒකට ඒක වැදගත් වෙන්නේ අපේ ඇඟට ඔය මලබද්ධය නැති කරන්න, කන්ස්ටිපේෂන් නැති කරන්න විතරයි. ඔය කෙඳි සහිත ආහාර තියෙද්දි ඔක දැන් ජීර්ණ වෙන්නේ නැහැ ළමයි. ඔය සෙලියුලෝස් තනකර තියෙන. ඔය ජීර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ බඩ දිගේ යද්දි අර මතකද ඉගෙන ගත්තා බඩ දිගේ කැම යන මූවමන්ට්ස් වලට මොකක්ද කිව්වේ නම? මොන මූවමන්ට්ස් කියලාද කිව්වේ? මොනොටොනික් මූවමන්ට්ස්ද? ළමයි පෙරිස්ටල්ටික් මූවමන්ට්ස් කිව්වා නේද? ක්‍රමාකුංචන චලන. මතකද? මේ පෙරිස්ටල්ටික් මූවමන්ට්ස් වලට උදව් වෙනවලු මෙන්න මේ ෆයිබර්ස්. ෆයිබර්ස් උදව් වෙනවා. ඒ නිසා මේ ෆයිබර්ස් හින්දා මේ පෙරිස්ටල්ටික් මූවමන්ට්ස් හොඳට වෙනවා. හොඳට බඩ දිගේ අපේ ඩයිජෙස්ටිව් ට්‍රැක් එක දිගේ ආහාර ගමන් කරනවා. ඒකට ගමන් කරන්න තමයි කියන්නේ ඩයිජෙස්ටිව් ට්‍රැක් එක දිගේ කැම යන්න තමයි ඔය ෆයිබර්ස් උදව් වෙන්නේ අපිට. සත පහක වැඩක් නැහැ නැත්නම් අපිට ඔය කෙඳි සහිත ආහාර කෑවා කියලා. ඕකේ. රීසන්ස් ලියන්න ඕනේ. කෙඳි සහිත ආහාර අඩුවෙන් කාණ එක තමයි ඒකට හේතුව. low consumption පළවෙනි එක. low consumption of food with dietary fibers. Dietary fibers. ඊළඟට ඒක එකක්. තව මොකක්ද? not consuming enough amount of water. වතුර අඩුකම නෙවෙයි කියන්නේ. වතුර අඩුවෙන් බොන එක. not consuming enough amount of water. හොඳට වතුර බොන්න ඕනේ. තව හේතුවක් තියෙනවා. හිතාමතාම defecation මල පහ කිරීම පෝස්ට්පෝන් කරන එක. කම්මැලිකම. postponing ඔයගෙනද අපිට මේ අපිටත් ඒ පාඩම් ගන්න ඕනේ ඒරල් ක්ලාස් වලදී ඉතල මරු කතා කියනවා ඉස්සල්ලාම තමයි ඔය මේ ඉස්සල්ලාම ලංකාවට ටොයිලට් හදනවා දෙද්දී මේ කොහෙද ඔය අනුරාධපුරේද මන් දන්නේ කොහෙද වැත්ත මන්දා මිනිස්සුන්ට ටොයිලට් වල වහල ගාලවල තිබ්බේ ඒ පැත්තේ කර බලන්න යද්දි කවද PHI එහෙන් බලන්න යද්දි ටොයිලට් ගාල මේ වහල ගාලවල තිබ්බේ හරිද ඊට පස්සේ මේ වහල නෑලු එකකවත් වහල නෑ එතකොට මේ මිනිස්සුන්ගෙන් අහපුවාම කියලා දෙන මොකක්ද දන්නවද දැන් මේ මිනිස්සු දැන් මේ කියන්නේ ටොයිලට් පාවිච්චි කරන මිනිස්සු නෙමෙයි කියන්නේ ඉස්සල්ලාම හරිද ඔය කැලේට යනවා කියන සීන් එකක් තියෙන්නේ එතකොට උන්ට මේ අහස දිහා බලාගෙන නැත්තම් වැඩේ කරන්න බෑ. හරි? හරිද? එතන කතා දිනවා ඔය සම අපිට. හරිද? ඒ හින්දා තමයි මේව කියන්නේ. එතකොට postpone defecation. හරි. හරි මේ ටික හරිනේ. ඕකේ. එතකොට සමහර ඩ්‍රග්ස් වර්ග මේ කන්ස්ටිපේෂන් එකට සිද්ධ කරන්න හේතු වෙනවා. හරිද? සමහර ඩ්‍රග්ස් වර්ග හේතු වෙනවා මේ කන්ස්ටිපේෂන් එකට. ඒකට සමහර ඩ්‍රග්ස් වල අසුබල ඇති වෙන්න පුළුවන්. මේක යටින් ලියා ගන්න වෙනම පොයින්ට් එකක් විදියට some drugs හතරවෙනි එක නෙමෙයි නිකන් වෙනම පොයින්ට් එකක් විදියට ලියා ගන්නකො. some drugs also cause constipation. Cause constipation.
ඔයා කියන්නේ මෙහෙම නෑ අතරම මේක හෙන හොඳ නෑ. මොකද දන්නවද? මේකෙන් ඇඟේට දැන් විස જાති අපේ ඇඟේ නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? හොඳ ඒ කියන්නේ හොඳට පැටර්න් එකක් තියාගන්න හොඳට වතුර බොන්න ඕනේ. හරි. ඒක මාර වැදගත් ඈ. හරි ඊට පස්සේ මේ ඔයාලට ක්ලාස් එක මොනවද තියෙනවද මිහිනි ඔයාලට දැන් ක්ලාස් එකක් තියෙනවද දැන් මිහිනි හරි මේ අපි පොඩ්ඩක් තව දින එකක් කරලා යමු ඊට පස්සේ ළමයි තව ලෙඩ දෙකක් තියෙනවා මේ ලෙඩ දෙක මම කොහොම හරි කරන්නම් ඔයාලට වීඩියෝ එකක් හරි කරලා දාන්නම් ඈ මම ලබන සතියේදී මේ කියන්නේ නැහැ කොහොම හරි හරි මම ඊටු ටික ලියන්න පරපර ගාලා ලේසියෙන් හරි දැන් ඔන්න කන්ස්ටිපේෂන් වුණාම දැන් ඔන්න බලෙන් තමයි මල පහ පිට කරන්න යන්නේ. ඒක මොකද වෙන්නේ දැන් මල බද්දේ වතුර නැහැනේ. කොට බලෙන් මේක කරන්න යද්දී අපේ රෙක්ටම් එක තුවාල වෙන්න පුළුවන්. හරි රෙක්ටම් එක තුවාල වුණා ඩයිජෙස්ටිව් ට්‍රැක්ට් එක තුවාල වෙලා ලේ ගලන්නත් පුළුවන්ලු. හරි. පොයින්ට් එකක් due to forceful defecation anal cavity anal canal කොරයක් නේ උද මාර්ගය may get damaged වෙන්න පුළුවන් damaged and bleeding can occur due to constant constipation hemorrhage can be can occur දීර්ඝ කාලීන constipation තිබීමෙන් hemorrhage කියනවා. ඔළුවේ ලේ ගැටියක් පුපුරන්න උනත් පුළුවන්. හරි? ලේ රුධිර වාහනයක් කියන්නේ ඔළුවේ කොහේ හරි නහරයක් පැනලා ලේ යන්නත් පුළුවන්. ඒ කියන්නේ එච්චරට භයානකයි කියන්නේ. ඒ නිසා හොඳ ඔය ආහාර පුරුදු තියාගන්න. හොඳට කන්න. හොඳට මේ වතුර බොන්න, නිතර වතුර බොන්න. වතුර බොන එක හොඳයි ළමයි. ඔය ගෑනු ළමයිට විශේෂයෙන් කියන්නේ ගෑනු ළමයි කැමති නෙවෙයි. ලස්සන ගැන හිතන කට්ටිය වතුර බොන තරමට අපේ ඇඟේ සෙල්ස් වලට මූලට එහෙම සෙල්ස් වලට ෆ්‍රෙෂ් ගතිය වැඩි. එහෙනම් නිතරම වතුර බොන්න. උණු කර නිවාගත් ජලය නිතරම බොන්න පාඩම් කරනකොට අනිවාර්යෙන් වතුර බෝතලයක් ළඟ තියාගෙන බොන්න. හොඳට ඕක පාඩම් කරන දේ හොඳට මතක ඉන්නවා. හරි. ආයදා කිව්වන්නේ රක්කලා මතකද? හරි. මම තව ලෙඩ දෙකක් තියෙනවා මම ඒකේ වෙනම වීඩියෝ එකක් හදලා පොඩි ලෙඩ පැය භාගයක විතර කොටසක් තියෙනවා. ඒකට මම දාන්නම් වීඩියෝ එකක් හදලා කියන්නේ වීඩියෝ එකක් කරලා මම ඔයාලට ගෲප් එකකට දාන්නම්. කියන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එකකට දාන්නම්. හරි. මම දැනට නවත්තන්න ටිකක් නැත්නම් වෙලා යනවා ටිකක් කතා කරන්න ගියාම. ලබන සතියේ අපි අනිවාර්යයෙන් මේ සෞන්දර්ය අපි රෙස්පිරේෂන් එක පටන් ගන්නවා. රෙස්පිරේෂන් එක ලබන සතියේ කරනවා බොහෝ දුරට. හරි. මම එහෙනම් අද නවත්තන්නම්. good night. හෙට උදේ වෙන්න ඕනේ කට්ටිය 8:00 වෙද්දි. පරිස්සමට ඉන්න. bye. Good night, sir. Good night, Molly.